ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පරිච්ඡේද කීපයක් මගින් කළමනාකරණය කියන විෂය නිර්දේශයේ බලවත්ම මාතෘකාවට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රය තුලදී යොමු වන වාස්තික අභ්‍යාසය යටතේ බහුවර්ණ ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කළා. විතරක් නෙවෙයි බහුවර්ණ ප්‍රශ්න විශ්ලේෂණයක යෙදුණා. ඒකෙන් ගැඹුරු අර්ථයක් ගෙන දෙන මධ්‍යස්ථ අර්ථ සරල අර්ථ ගෙන දෙන ආකාරයේ ප්‍රශ්න අපි පිටින්ට සාකච්ඡා කළා. ගැඹුරු අර්ථයක් තියෙන බහුවර්ණ ප්‍රශ්නයක් ආවත් අපි ඒකට ඊටාම ප්‍රවේශමෙන් බොහොම සංයමයෙන් ප්‍රශ්නෙට ප්‍රවේශ වෙලා ප්‍රශ්නේ කියවලා කොහොමද ඒක අවබෝධ කරගන්නේ, කොහොමද මේ ප්‍රශ්නේ අපේ කරගන්නේ, අපේ කරගෙන අපිට නිවැරදි විසඳුමක් සොයාගෙන කොහොමද කියලා අපි විශ්ලේෂණයක යෙදුණා. ඊට අමතරව මම ගොඩක් අවස්ථාවලකට මතක් කරනවා බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡා කරන බහුවර්ණ ප්‍රශ්නයම විවිධ කෝණයන්ගෙන් විවිධ පැතිවලින් ප්‍රතිනිර්මාණය කළ නව ප්‍රශ්න නිර්මාණය කරන කියලා. ඒක ඉතාම වැදගත්. මම හිතන්නේ පාඩම් කරනවා කියන එකේ සැබෑ අර්ථය පාඩම් කිරීමේ ක්‍රීම් එක පාඩම් කිරීමේ හරය තියෙන එතනයි. ඕක හරියට අර මම උසස් පෙළ හදාරන කාලේ අපේ ඉස්කෝලේ ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් සෙල්ලම් කරනකොට අපේ කෝච් හිටියේ සිලෝන් ටීම් එකේ පූල් එකේ හිටපු එවකට දක්ෂ ක්‍රීඩකයෙක්. අපිට කෝච් කර දෙයා වයසයි RM MD සිල්වා. එයා අපූරු ඇඩ්වයිස් එකක් දුන්නා අපිට. මම නෙවෙයි අපේ වෙනත් අපේ සහෝදර ක්‍රීඩකයෙක් හොඳට බැට් කරන්න පුළුවන් කෙනෙක් හොඳට බැට් කරමින් ඉන්න අවස්ථාවක එයා වැඩිපුර 6 2 3ක් ගහන්න ගත්තා. ගහනකල උඩ ගෙඩියක් දීලා අවුට් වුණා. නැත්නම් එයාට මේ මැච් එක දිනන්නත් තිබුණා. එයාට 100ක් ගහන්නත් තිබුණා. එයා කරපු වෙඩින් එයාට 100ක් නැතුණ මැච් එකත් පරාද වුණා. අන්තිමට එයා දැන් ඊට පස්සේ ඉතින් මේ මැච් එකෙන් පස්සේ අපි ක්‍රිකට් ප්‍රැක්ටිස් වල ගියාම මේක එයා ඉවැලුවේට් කරනවානේ. එයා ඔක්කොම තොරතුරු ලියා ගන්නවා. ඉතින් කරපු රදී එකිනෙක මතක් කරනවා. මතක් කරන්නේ බොහොම හොඳ සරල සිංහල භාෂාවෙන්. බූරුවෝ, තොපි, මීහරක් ඔහොම තමයි එයාගේ සරල භාෂාව. බරට බරය දෙනවා. එකිනෙකාගේ වැරදි කියලා මතක් කර කර බයිනවා. ඔය පිටිකරුවන්ගේ කතන්දරෙදි දෙයක් කිව්වේ එයාගේ භාෂාවෙන් කිව්වොත් බූරුව බල දැලගෙන ඉල්ල 6ව 36ක්. මම දන්නේ එයාගේ මොකක්ද කියලා 36 කතාව. 6ව 36ක් ගහනවට වඩා වටිනවා කකුල හරියට ඉස්සරහට අරගෙන ෆෝර්ඩ් ඩිෆෙන්ස් එකට ගිහිල්ලා බිම දිගේ 4 එකක් ගහපල්ලා. ඒ 6ව 36කට වඩා අර 4 එක වටිනවා. එයා කිව්ව එකේ අර්ථයක් තියෙනවනේ. ඒක අපි තේරුම් ගත්තේ දැන් 6ව ගහන්න ගියාමනේ පොඩ්ඩක් නැත්තම් කැච් එකක් යනවනේ. උඩපන්දුවක් වෙනවනේ. නමුත් කකුල ඉස්සරහට අරගෙන ෆෝර්ඩ් ඩිෆෙන්ස් ගියාම කියන්නේ කකුලත් යනවා බැට් එකත් යනවා. එතකොට බෝලේ විකට් එකට යන්නෙම නැහැ. හරියටම ගියාම LBW වෙන්නෙත් නැහැ. හරිද? බිම දිගේනේ ගහන්නේ කැච් එකක් අල්ලන්නෙත් නැහැ. එහෙනම් එයාට විශ්වාසයෙන්ම දවස් ගානක් වුණා සෙල්ලම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මම කියන්නේ ඔබ පැය 4-5ක් පාඩම් කරන්න වෙහෙසිලා ඒ පාඩම් කිරීම තුළින් ග්‍රහණය කරගන්න දැනුම මං කියන්නේ ඔබට පුළුවන් පැය භාගින් ග්‍රහණය කරගන්න බහුවර්ණ ප්‍රශ්න 5ක් නිර්මාණය කරන්න. බහුවර්ණ ප්‍රශ්න 5ක් නිර්මාණය කළොත් කිසියම් විෂය ඒකකයට අදාළව ඒක තුළින් ඔබේ මනස ඕපන් වෙලා විවෘත වෙලා ඒ අදාළ විෂය ඒකකේ මොකද හොඳින් ඔබේ මනස තුළ වැඩ කරන්න පටන් ගන්නවා. ඕක පැය 5ක් පාඩම් කරත් ගන්න බෑ. ඒ නිසා මේ බහුවර්ණ ප්‍රශ්න ප්‍රතිනිර්මාණය කරන්න මම අවධාරණය කළා. අද පරිච්ඡේදයේදී මම නැවත මතක් කරනවා අපි කරන බහුවර්ණ ප්‍රශ්නම මුල් අවස්ථාවේ ඔබ වෙනස් කරලා හදන්න. පසු කාලීනව ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න කීපයක් කරාට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී ඔබ අපි කරපුවට වඩා හාත්පසින්ම වෙනස් වූ අසමාන වූ බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය කරන්න පාඩම් කිරීමේ හොඳම ව්‍යායාමයක් ඒක. පැහැදිලිනේ? ඒකෙන් ඔය සමහර දැන් අත්දැකීම් තියෙනවා ඔයගොල්ලන්ට අත්දැකීම් ඇතිනේ. සමහර ළමයි හොඳට වැඩ කරපු ළමයි බහුවර්ණ 30න් 28ක්ම ලියන්න පුළුවන් එකේ මේගොල්ලෝ ලියලා තියෙන හරියට 20යි. 10ක්ම වැරදි. මොකද්ද හේතුව? ඒ බහුවර්ණ වලට සූදානම් වීමේ තාක්ෂණය ඔයගොල්ලෝ දැහැගත්තේ නැහැ. ඉතින් බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය කරාම නිකම් මේ තාක්ෂණය ලැබෙනවා. විෂයත් මතක හිටිනවා. පැහැදිලිනේ? රයිට්. අපි අද බලමු 2012 පේපර් එකේ සිට ඉස්සරහට බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරන්න. මුලින්ම 2012 නව නිර්දේශයට දහපු 15 වන බහුවර්ණ ප්‍රශ්නය. සංවිධානයක අරමුණු අපේක්ෂිත ආකාරයෙන් ඉටු කර ගැනීමට මඟ පෙන්වනුයේ. සංවිධානයක අරමුණු
අපේක්ෂා කරන ආකාරයෙන් ඉටු කරගන්න මඟ පෙන්වනුයි. කළමනාකරණ ක්‍රියාවලිය, සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මොකක්ද උත්තරේ? පහම හරි. මුලින්ම කියනවා ඒකයි. පහම හරි වුණාට අපිට පහම ගන්න බෑනේ. එක උත්තරයක් ගන්න පුළුවන්. මොකද්ද ගන්න? දැන් සැලසුම්කරණය ගත්තොත් ඒකෙත් අර්ථයක් තියෙනවා. නිවැරදිව ඉලක්ක තීරණය කරලා ඉලක්ක ළඟා කරගන්න අනුගමනය කරන ක්‍රියාමාර්ගයේ උපාය මාර්ග තීරණය කිරීම ඒකත් හරි. සංවිධානකරණය සම්පත් හා පුද්ගලයන් අතර විධිමත් සම්බන්ධ ඇති කරනවා. ඒකෙනුත් අනිවාර්යයෙන්ම අපේක්ෂිත ආකාරයෙන් ඉෂ්ට කරගන්න තල්ලුවක් වෙනවා. ඒ වගේම මෙහෙයවීම, sannivedanaya, අභිප්‍රේරණය, නායකත්වයේ කියන මෙවලම් තුන භාවිතා කරලා සහකරුවන්ට තමන්ගේ කටයුතු නිවැරදිව කරන්න මඟ පෙන්වීම කරනවා. ඒකත් හරි. ඒ මගිනුත් අරමුණු අපේක්ෂිත අරමුණු ඒ ආකාරයෙන් ඉෂ්ට කරගන්න උදව්වක් වෙනවා. පාලනය සත්‍ය ප්‍රතිඵල සහ සැලසුම්ගත ප්‍රතිඵල සංසන්දනය කර දුර්වලතා ඇතනම් මේවා හඳුනගෙන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ මගිනුත් අපිට අපේක්ෂිත ආකාරයෙන් ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මේ හතරම හරි. හතරම හරි නම් මොකද වෙන්නේ? හතරම ගන්න බෑනේ. හතරටම ගැලපෙන උත්තරයක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක කළමනාකරණ ක්‍රියාවලිය. මේ හතරෙම මිශ්‍රණය තමයි කළමනාකරණ. එහෙනම් කළමනාකරණ ක්‍රියාවලියෙන් තමයි අපේක්ෂිත ආකාරයෙන් ඉෂ්ට කරගන්න අපිට මඟ පෙන්වන්නේ. එහෙනම් උත්තරේ 1. උත්තරේ 1. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේකත් 2013 නව නිර්දේශිත දහපු 16 වන ප්‍රශ්නය. පහත වගුවේ X තීරුවේ කළමනාකරණ කාර්යයන් දැක්වෙන අතර ඒවාට අදාළ ක්‍රියාකාරකම් Y තීරුවේ දැක්වේ. හරිනේ? X තීරුවේ කළමනාකරණ කාර්යයන්. මෙතින් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය දැක්වෙන අතර ඒවට අදාළ ක්‍රියාකාරකම් Y තීරුවේ දැක්වෙනවා. X සහ Y තීරු නිවැරදිව ගලපා ඇති පිළිතුර. නිවැරදි ගැලපීම අහන්නේ. මේ ගැලපෙන ප්‍රශ්න වලට ඔයගොල්ලෝ ගොඩක් කැමැත්තක් දක්වන ආදරය කරන්න. මොකද මේවයින් අනිවාර්යයෙන්ම 100%ක්ම නිවැරදිව අපිට මේක ගලප ගන්න පුළුවන්. උත්තර තියෙනවනේ මැච් කරන්න විතරනේ තියෙන්නේ. අපිට උත්තර හොයන්න දෙයක් නැහැනේ. අපිට උත්තර මවන්න ඕනේ නැහැ. උත්තර ක්‍රියේට් කරන්න ඕනේ නැහැ. උත්තර දීලා තියෙනවා. ඔබේ අතටම උත්තර දීලා තියෙනවා. අතට ගත්ත උත්තරේ ප්‍රශ්නෙට මැච් කරන්න විතරයි තියෙන්නේ. ඒක ලේසි. පළවෙනි එක සැලසුම්කරණය. මොකක්ද ඒකට හරියන්නේ? කාර්යඵල මැනීම හා විචලතා හඳුනා ගැනීම. සැලසුම්කරණය කරන්නේ නැහැනේ. අභිප්‍රේරණය හා sannivedana අයිති මෙහෙයවීමට. අධිකාරී හා වගකීම් පැවරීම සංවිධානකරණයට. එහෙනම් අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කිරීම තමයි සැලසුම්කරණයේ පළවෙනි කතන්දරය. එහෙනම් කළමනාකරණ ක්‍රියාවලියේ පළවෙනි ක්‍රියාවලිය වන සැලසුම්කරණයේ ප්‍රථම කාර්යය තමයි අරමුණු හා පරමාර්ථ නැත්නම් පරමාර්ථ අරමුණු ස්ථාපිත කරලා ඒව ළඟා කරගන්න උපාය මාර්ග තීරණය කිරීම. එහෙනම් මේකට ගැලපෙන්නේ 4. ඒ වලට 4. සංවිධානකරණයේ තමයි අධිකාරී සහ වගකීම් පැවරීම කරන්නේ. එක් තනතුරු වලට පැවරුණු කාර්යන් ඉෂ්ට කරන්න අවශ්‍ය නීතිමය හිමිකම අධිකාරිය දීලා වගකීම් ආරෝපණය කරනවා. එහෙනම් ඒකට පැහැදිලිවම ගැලපෙන්නේ 3. මෙහෙයවීම, sannivedanaya, නායකත්වයේ, අභිප්‍රේරණය තුලින් සහකරුවන්ට මඟ පෙන්වීම කියන එක අයිති වෙන්නේ කොතනද? මෙහෙයවීමට. එහෙනම් අභිප්‍රේරණය සහ sannivedanaya දෙකක්ම තියෙනවා. ඒ නිසා මෙතනට ගන්න පුළුවන් 2. පාලනය. කාර්යඵල මැනීම හා විචලතා හඳුනා ගැනීම. කියන්නේ කාර්යඵල මැනීමේ මිනුම් ක්‍රම නැත්තම් ප්‍රමිති තීරණය කරලා ඒ මිනුම් ක්‍රම යොදාගෙන කාර්ය සාධනය මනිනවා. මැනලා සත්‍ය තත්ත්වයට එක්ක සංසන්දනය කරලා විචලතා හඳුනාගෙන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග කරනවා. පාලනය. එහෙනම් පාලනට අයිති වෙන්නේ පැහැදිලිවම 1. එවනම් උත්තරේ 4 3 2 1. 4 3 2 1. 4 3 2 1. 4 4 3 2 1. 4 3 2 1. මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. මෙන්න මේක විභාගයේදී ඉතින් මාකින් ස්කීම් හදද්දී පොඩි පොඩි මිස්ටේක් වෙනවනේ. මේ විෂය කියන්නේ ප්‍රධාන පාලක පරීක්ෂකවරු විෂය නුදන නෙවෙයිනේ. මේකෙදි උනේ 4 3 2 1 දෙකේම උනේ. 4 3 2 1. තේරුණාද? මේකෙදි උනේ උත්තර දෙකම එකයි. සමහරට මේ එකක උත්තරයක් එයාට වෙනස් කරන්න ඔළුවේ තිබුණේ ඇති. ඒක ඔයා වෙනස් කරලා ඇති. print එකේදී වෙනස් වුණා. ඒ නිසා අවසානයේ මේ උත්තර දෙකටම ලකුණු දුන්නා. මේ උත්තර දෙකටම ලකුණු දුන්නා. කරන්න දෙයක් නැහැ නේ. දෙකම එකයිනේ. ඒ කියන්නේ ළමයා 4 ගැහුවත් 5 ගැහුවත් දුන්නා. තේරුණාද? 4 3 2 1 දෙකේම තිබුණා. එහෙම කලාතුරකින්දී වැරදි වෙනවා. අපිට උනා මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් උන අපිට එක උත්තරයක් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපිට දැන් දන්නවනේ මෙච්චදී තේරෙනවද?
A4 B3 2 1 ඕන අපිට මෙහෙම කරත හැකියි. ඕන අපිට මේක 1 2 කරන්න. ඔයගොල්ලෝ 1 2 කරගන්න. ප්‍රශ්නයක් නැහැ. කරගත්තොත් උත්තරේ එහෙනම් 5. තේරුණාද? ඒක ක්‍රමයක් තියෙනවනේ. ඒත් මේ මුල් දෙක කියවද්දි දෙකම ගන්න පුළුවන් කියලා එනවා. අන්තිමට එනකොට තමයි උත්තරේ වෙනස් වෙන්නේ. අපි එහෙම ගත්තොත් උත්තරේ 5 කියලා ගමු. ඔක වැරදිච්ච එකක් කාලෙකට පස්සේ. මේ අවුරුද්දෙත් වෙනුනේ. මේ 21 එකේ ඔය වගේ MCQ ප්‍රශ්නයකට උත්තරයක් වැරදුනානේ. ඒකට හැමෝටම ලකුණු දුන්නා. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2012 නව නිර්දේශයට තියාපු 17 වන බහුවර්ණය. සංවිධාන කරන මූලධර්ම කිහිපයක් පහත වගුවේ X තීරුවේ දැක්වෙන අතර අදාළ අර්ථ දැක්වීම Y තීරුවේ දැක්වීම. සංවිධාන කරන මූලධර්ම. මතකනේ සංවිධාන කරනදී අපි ඉගෙන ගත්ත මූලධර්ම. සංවිධාන කරන්නේ මූලධර්ම ඇහුවත් සංවිධාන ව්‍යුහයක් හෙවත් සංවිධාන සටහනක මූලධර්ම ඇහුවත් දෙකම එකයි කියලාත් මම තීර පාඨයේදී මතක් කරා ඔයගොල්ලන්ට. දෙවිදිහට මහනවනේ. සංවිධාන කරන්නේ මූලධර්ම තමයි සංවිධාන ව්‍යුහයට අයිති වෙන්නේ. කීපයක් පහත වගු X තීරුවේ දැක්වෙන අතර අදාළ අර්ථ දැක්වීම Y තීරුවේ දැක්වෙනවා. right. එහෙනම් ගලපන්න තියෙන්නේ. බලමු අහන්නේ මොකද්ද කියලා. ඔව්. X තීරුව හා Y තීරුව නිවැරදිව ගැලපුව විට ලැබෙන පිළිතුර වන්නේ. බලමුකෝ අපි. ගලපලා ඉස්සෙල්ලා. අනකිරීමේ දාමය. අනකිරීමේ දාමය. chain of command කියන එක. ඒ කියන්නේ මොකද්ද? සංවිධානයක කළමනාකරුවෙකුට ලැබෙන නීත්‍යානුකූල බලය. මොකද්ද? ඒක අධිකාරී. අනිවාර්යයෙන් මේක අධිකාරී වෙන්න ඕන. තම කටයුතු වල ප්‍රතිඵල පිළිබඳව පරීක්ෂකට වාර්තා කිරීමට හා සාධාරණීකරණය කිරීමේදී බැදියාව. අනිවාර්යෙන් වග වීම තියෙනවා. මේ තියෙන වග වීම. එහෙනම් මේකට එන්නේ 2. D වලට 2. එක් කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහ කරන සංඛ්‍යාව. මොකද්ද? පාලන අවකාශය. එක් කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන සහකරුන් පිරිස තමයි පාලන අවකාශය කියන්නේ. තමන්ගේ යැපෙන්නන් පිරිස. එහෙනම් මේකට එන්නේ අනිවාර්යයෙන්ම 3. ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණයේ තෙක් නොකැඩුණු අධිකාරී මාර්ගය. ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණයේ තෙක් නොකැඩුණු අධිකාරී මාර්ගය. ඒ කියන්නේ ඉහළ තනතුරු ඉඳන් පල්ලෙහා තනතුරු දක්වාම අධිකාරිය නැත්තම් බලතල නොකැඩී ගලාගෙන යන්න ඕන. ඒක තමයි අනකිරීමේ දාමය කියන්නේ. chain of command. එහෙනම් මේකට එන්නේ 4. එහෙනම් සංවිධානයක කළමනාකරුවෙකුට ලැබෙන නීත්‍යානුකූල බලය තමයි අර legitimate power කියන්නේ. authority කියන්නේ මොකද්ද? අධිකාරී. එහෙනම් මේකට එන්නේ 1. එහෙනම් A4 B3 4 3 1 2 තියෙන්න ඕනේ. 4 3 1 2. 4 3 1 2. 4 3 1 2 තියෙන මේ තියෙන උත්තරේ 3. තුන්වෙනි උත්තරේ. ඒකත් ලේසි ගලපන්න තියෙන්නේ. ඒ ගැලපීම් වලට උත්තර නම් වරද්ද ගන්න එපා. හරි පව් සිද්ධ වෙන වැඩක් ඒක. ඔබට ඒක 100%ක් නෙවෙයි 200%ක්ම කරන්න පුළුවන්. හොඳට සංයමයෙන් ගලපන්න. පෑනින් කටුවර ලියලා ගලප ගන්න. ඊළඟට 2012 පැරණි නිර්දේශයෙන් අහන ප්‍රශ්න. ඒකේ තුන්වෙනි ප්‍රශ්නය වශයෙන් අහලා තියෙනවා. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම හඳුන්වනුයේ. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුමක්. තේරෙනවද? මොකක්ද ඒ කියන්නේ? ඵලදායීතාවය. සම්පත් ටිකක් පාවිච්චි කරලා නිමවුම් ගොඩක් බිහි කරොත් ඒක තමයි ඵලදායීතාවය කියන්නේ. සම්පත් ගොඩක් පාවිච්චි කරලා නිමවුම් ටිකක් ගත්තොත් ඵලදායීතාවය නෑ. එහෙනම් යෙදවුම් හා නිමවුම් අතර අනුපාතික සම්බන්ධතාවය කියන්නේ ඕකමනේ. ඕක තමයි ඵලදායීතාවය කියන්නේ. එහෙනම් අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම හඳුන්වනුයේ සැලසුම් කරණය නෙවෙයි, සංවිධානකරණයක් නෙවෙයි, සඵලදායකත්වයක් නෙවෙයි, කාර්යක්ෂමතාවයක් නෙවෙයි, මෙහෙයුම් ක්‍රියාවලියක් නෙවෙයි. උත්තරයක් නැහැ. උත්තරයක් නැහැ. එහෙමනම් උත්තරේ වෙන ක්‍රමයකට අපි හිතමු. පැහැදිලිවම අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගත්තොත් ඒක ඵලදායීතාවය. හරිද? ඵලදායීතාවය එන්නේ මොකක් නිසාද? එන්නේ වැඩක් හරියට කරන්නේ කාර්යක්ෂමතාවය නිසා. තේරුණාද? ඒ කියන්නේ දැන් සඵලදායකත්වයට බලපාන නැතුවම නෙවෙයි. දැන් අපි ඕක අනිත් පැත්තෙන් කතා කරොත් විභාගයට අහලත් තියෙනවනේ. ඵලදායීතාවය කියන සංකල්පය තුල නේ ඵලදායීතාවය කියන සංකල්පය තුල ඵලදායීතාවය කියන සංකල්පය තුල අන්තර්ග්‍රහණය වන සංකල්ප දෙක තමයි
සඵලදායකත්වය, සඵලදායීතාව සහ කාර්යක්ෂමතාවය. මේ දෙකේ එකතුවෙන් තමයි ඵලදායීතාව නිර්මාණය වෙන්නේ. එහෙනම් ඵලදායීතාවය කියන සංකල්පය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ සඵලදායකත්වයේ සහ කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ නිවැරදි දෙයක් තෝරාගෙන නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරවීම. එහෙම කරනකොට සම්පත් නාස්තිය අනිවාර්යයෙන්ම ශූන්‍ය කරා ගෙනෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිම නිමියුම් ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන් අඩු වේදවුම් වලින්. එහෙනම් මේ නොකිය කියන්නේ මොකද්ද? ඵලදායීතාවය තමයි. එහෙනම් ඵලදායීතාවය කියන අනිත් පැත්තෙන් මේ ඵලදායීතාවය කියන එක බිහි කරන අම්මයි තාත්තයි නෙමෙයි. සඵලදායීතාව සහ කාර්යක්ෂමතාවය කියන එක තේරෙනවද? එහෙනම් ඵලදායීතාවය කියන සුජාත දරුවගේ නම දීලා නැත්තම් ඒ සුජාත දරුව බිහි කරපු මොකද දෙමව්පියෝ ඉන්නවා නේද? අපේ දෙමව්පියන් තෝරගන්න පුළුවන්. එහෙනම් මෙතන පැහැදිලිවම තියෙනවා මොකද්ද? උත්තර එකයිනේ ගන්න පුළුවන්. කාර්යක්ෂමතාවය දෙකක් ඇහුවනම් දෙකක් තියෙනවා. සඵලදායකත්වයේ කාර්යක්ෂමතාවය. එහෙනම් හොඳම උත්තරේ මොකද්ද? කාර්යක්ෂමතාවය. උත්තරේ 4. දැක්කද? ඒක ඵලදායීතාවය ගැන තමයි අහන්නේ, වෙන විදිහකට අහන්නේ. ඵලදායීතාවය කියන වචනේ නැතුව එහෙනම් ඵලදායීතාවය කියන සුජාත දරුව බිහි කරපු දෙමව්පියෝගේ නමින් උත්තරේ සිලෙක්ට් කරනවා කාර්යක්ෂමතාවයේ සඵලදායීතාවය. මොකද නිවැරදිව වැඩක් කරොත් තමයි සම්පත් නාස්තිය නොවන්නේ. එහෙම වුණොත් තමයි ඵලදායීතාවය වැඩි වෙන්නේ. උත්තරේ 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේකත් 2012 පැරණි නිර්දේශයෙන් මහපු 4වන MCQ ප්‍රශ්නය. 4වන MCQ ප්‍රශ්නය. පහත සඳහන් කාණ්ඩ අතුරෙන් සංවිධානකරණයේ කාර්යයන් පමණක් ඇතුළත් කාණ්ඩය. ඔව්. පහත සඳහන් කාණ්ඩ අතුරෙන් සංවිධානකරණයේ කාර්යයන් පමණක් ඇතුළත් කාණ්ඩය. දැන් කියනකොටම මේ ප්‍රශ්නේ කියවන විටම දරුවනේ ඔබට විභාගෙදී සංවිධානකරණයේ පියවරයන් කියන එක ඔලුවට එන්න ඕනේ. සංවිධානකරණයටත් කාර්යයන් 7ක්නේ. මොනවද? work to be done. කාර්ය හඳුනා ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තුකරණය, delegation of power, බලතල සහ වගකීම් පවරා දීම, ඊළඟ එක formalization, නීති රීති හා ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීම, නීති රීති හා ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීම, ඊළඟ එක අවශ්‍ය සම්පත් බෙද හැරීම, තියෙන සීමිත සම්පත් ටික ඒ අංශ වලට තනතුරු වලට ලබා දීම. අවසන් එක මොකද්ද? සමායෝජනය. දෙපාර්තමේන්තුකරණයේ වටිනාම කාර්ය තමයි සමායෝජනය. සියලුම දෙපාර්තමේන්තු හා සියලුම සේවක කටයුතු ඉලක්ක ළඟා කර ගැනීම දෙසට හැරවීම. එහෙනම් ඔන්න ඔක ඔල්ලුවට આવොත් මේක නිවැරදි තේරීම කරන්න පුළුවන්. නිවැරදි සිලෙක්ෂන් එක කරන්න පුළුවන්. අරමුණු ස්ථාපිත කිරීම ගන්න බෑ මේක. මේ ගන්න බෑ කෙලින්ම. මේක වැරදිනේ. මේකෙන්නේ සැලසුම් කරන්නේට. පරිසර විශ්ලේෂණය ගන්න බෑ සැලසුම් කරන්නේට. අවස්ථා තර්ජන හඳුනා ගැනීම ගන්න බෑ. කෙලින්ම මේක තනිකර සැලසුම් කරන්නට යන්නේ. නායකත්වයේ අභිප්‍රේරණය සංවිධානය ගන්න බෑ. ඇයි? මේකත් ගන්න බෑ. මොකද හේතුව මේක මෙහෙයවීම. මේක මෙහෙයවීම. අහන්නේ සංවිධානකරණයේ කාර්යයන්. මේක සැලසුම් කරන්නේ. ඒකත් ගන්න බෑ නිසා. තුන්වෙනි එක ප්‍රමිති ස්ථාපනය කිරීම, කාර්ය සාධනයේ මැනීම, ඇගයීම හා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගය. මොකද්ද මේ කියන්නේ? පාලන කරන්නේ පිරන. එහෙනම් මේකත් ගන්න බෑ. මේ පාලනය. ඊළඟට හතරවෙනි එක කාර්ය හඳුනා ගැනීම, වැඩ බෙදීම, බලතල සහ වගකීම් පැවරීම. මොකද කියන්නේ? අන්න සංවිධානකරණයේ කාර්යයන්. අර හතේවනේ. කාර්යයන් හඳුනා ගැනීම, work to be done. වැඩ බෙදීම, division of work දෙවෙනි එක. තුන්වෙනි එක දෙපාර්තමේන්තුකරණය මේකේ නැහැ. හතරවෙනි එක තියෙනවා බලතල සහ වගකීම් පැවරීම. අන්න එහෙනම් මේ තුන හරියටම හරි මේක තමයි උත්තරේ. මේක තමයි සංවිධානකරණය වෙන්නේ. ඒ වුණත් අපි පස්වෙනි එකත් කෝකටත් කියමු. හදිස්සියවත් මේකතර තියෙන කරුණු තුනයිනේ. තුනත් එක්ක අපි තව එකක් දැම්මොත් දෙපාර්තමේන්තුකරණේ. එහෙනම් වඩා නිර්වුල් වෙන්නේ පහනේ. මං කියන එක තේරෙනව නේද? මේක 100ක් හරි. නමුත් අපි අතාරින්නේ නැහැ පස්වෙනි එකත් කියවනවා. මොකද සමහර විට පස්වෙනි එකේ තියෙන පුළුවන් තවත් කරුණක් හෝ දෙකක් වැඩි කරලා. එහෙමනම් සංවිධානකරණේ වැඩිපුර කාර්යයන් ගම්මෙවන නිසා අපිට වැඩි බරතැබීමක් කරන්න වෙන්නේ. එහෙනම් පස්වෙනි එකට. ඒ නිසා පස්වෙනි එකත් කියවන්න. තිබුණොත් හරිනේ. පරිසර විශ්ලේෂණ නැහැ. ඒක වැඩක් නැහැ. මොකද පරිසර විශ්ලේෂණය එන්නේ අනිවාර්යයෙන්ම සැලසුම් කරන්නේට. කාර්ය හඳුනා ගැනීම මේක එන්නේ සැලසුම් කරන්නේට. පරිසර විශ්ලේෂණය කරන සැලසුම් කරන්නේනේ.
පරිසර විශ්ලේෂණය කළ පරිසරය හොඳින් තේරුම් අරගෙන සැලසුම් කරන්න ආරම්භ කරන්නේ. කාර්ය හඳුනා ගැනීම අනිවාර්යයෙන්ම වෙන්නේ සංවිධානකරණයට. සංවිධානකරණයට. නායකත්වය අනිවාර්යයෙන්ම වෙන්නේ මොනවටද? මෙහෙයවීමට. ඒ නිසා මේක ගන්න බෑ කොහෙත්ම. මේක අන්ත තුනකට යනවා. කළමනාකරණ ක්‍රියාවන් තුනකට යනවා. එhmenan සංවිධානකරණයේ කාර්යය නැති වෙන්නේ හතරවෙනි එකට. ඉතින් මේක මහන්න පුළුවන් 5,000 කාණ්ඩ අතුරෙන් පාලනකරණයට අයත් කාර්යයන් ඇතුළත කාණ්ඩේ තෝරන්නකොත් මොකද උත්තරේ? එහෙනම් 3. මේක මහන්න පුළුවන් කළමනාකරණ ක්‍රියාවලියේ මෙහෙයවීමට අදාළ කාණ්ඩේ මෙහෙයවීමට අදාළ කරුණ තුලත් කාණ්ඩේ තෝරන්නකොත් ඒත් මොකද උත්තරේ? 2. නායකත්ව අභිප්‍රේරණේ sannivedanaye. ඒ වගේම 5,000 කාණ්ඩ අතුරෙන් සැලසුම්කරණයට අදාළ කාර්යයන් පමණක් ඇතුළත් කාණ්ඩය කිව්වොත් උත්තරේ මොකද්ද? පළවෙනි එක. ඔය වගේ විකල්පත් අපිට හිතන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2012 පැරණි නිර්දේශයේදී 5 වන විභාග ප්‍රශ්නයේ වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉහළ කළමනාකාරීත්වයට වාර්තා කිරීම හා අඩුපාඩු වේ නම් ඒවා සාධාරණීකරණය කිරීම පිළිබඳ බැඳියාව මතකයිනේ. ප්‍රතිඵල කියන්නේ මට යම් තනතුරක යම් කිසි රාජකාරියක් පැවරුවා නම් මම මේක නිම කරන්න ඕනේ. ඒක තමයි ප්‍රතිඵලය. මට පැවරූ කාර්යයන් නිසියාකාරව නිම කරලා ඉහළ කළමනාකාරීත්වයට වාර්තා කිරීම හා දුර්වලතා තිබේ නම් අඩුපාඩු තිබේ නම් ඒවට සාධාරණ පිළිතුරු සපයලා සාධාරණ හේතු කියලා සාධාරණීකරණය කරන්නත් බැඳියාවක් ඇති වෙනවා. එහෙනම් වැඩ පැවරූ වැඩ නිම කර පෙන්වීම සහ දුර්වලතා සිදු වුණා නම් ඒකට හේතු පෙන්වමින් සාධාරණීකරණය කරන්න ඇති බැඳියාව තමයි මොකද්ද? වගවීම. වගකීම නෙවෙයි වගවීම. නිතරම වගකීමට වඩා වගකීම එහෙනම් පුළුල්. තේරුණාද? මේ වෙනස තේරුම් ගන්න මේකේ උත්තරේ දෙක පැහැදිලිවම අනකිරීමේ කීතාවේ ගන්න බෑ, පාලන අවකාශයේ ගන්න බෑ, අධිකාරිය ගන්න බෑ. මේකේ මතකයිනේ. වගකීමේදී වෙන්නේ පැවරූ කාර්යයන් ඉටු කර ඉහළ කළමනාකරණයට දැන්වීම නැත්නම් වාර්තා කිරීම. දැන්වීමේ වගකීම. වගවීමේදී වෙන්නේ වගකීම ධන සාධාරණීකරණය කිරීම. මේකේ වගකීමේදී තියෙන්නේ කාර්ය නිම කරලා ඉහළ කළමනාකරණයට වාර්තා කරන මෙන්න මට පැවරු රාජකාරී කළාගෙන ඔප්පු කරන්න විතරයි. මේකෙදි ඒකක් තියෙනවා. ඊට අමතරව ඒ කාර්යයේ දුර්වලතා අඩුපාඩු වුණා නම් ඒවා ඇත්තටම අඩුපාඩු ඇති වෙන්න සාධාරණ හේතු තිබේ නම් ඒ සාධාරණ හේතු ඉදිරිපත් කරලා ඒක සාධාරණීකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ මෙච්චර අඩුපාඩු ඇති උනේ අපි ගොඩාක් කැපකිරීම කරා. අපිට අවශ්‍ය තාක්ෂණය ලැබුණේ නැහැ. අවශ්‍ය සේවක සහයෝගය ලැබුණේ නැහැ. සේවකෝ නිතර නිවාඩු ගත්තා. අන්තිමට අපි රැය ඉල්ලුණකම් වැඩ කළා. අපි මෙච්චර කැපකිරීම කරේ නැත්නම් මේ ප්‍රතිඵලයවත් නැහැ කියන අර්ථය තමයි සාධාරණීකරණය කරන්නේ. තේරෙනවද? සාධාරණීකරණය කරනවා කියන්නේ ඒකයි මේ ඇතිවෙච්ච දුර්වලතා පාරිසරික වෙනස්කම් එක්කලා මෙහෙමවත් ප්‍රතිඵලයක් ගත්ත එක සෑහෙන ප්‍රමාණවත් කියන අර්ථය තමයි මේ සාධාරණීකරණය කරන්නේ. රයිට්? අපි යමු ඊළඟ ප්‍රශ්නයටත්. 2012 පැරණි නිර්දේශය යටතේ විභාගයට යොමු වෙච්ච 6 වන බහුවරණය. සේවකයන්ගෙන් වැඩ ගැනීමට දැඩි අවධානයක් යොමු කරන නායකත්ව ශෛලිය වුණා. ඒ කියන්නේ සේවකයන්ගෙන් වැඩ ගන්න තමයි බලන්නේ. කළමනාකරුව අපේක්ෂා කරන ධාරිතාවය කෙසේ හෝ සේවකයාගෙන් අපේක්ෂිත කාලය තුල නිම කරගන්න දැඩි පීඩනයක් හරි එල්ල කරන සේවක වෙත. එයා සේවක සුබ සාධනය
සේවක නිදහස, සේවක තෘප්තිය යාට වැඩක් නැහැ. කෙසේ හෝ තමන් අපේක්ෂා කරන ධාරිතාවයේ සේවකයා ලව් ඉෂ්ට කරගෙන තමයි බලන්නේ. එයා ඒක තමයි වෙන අදහස් කරන්නේ. සේවකයින්ගෙන් වැඩ ගැනීමට දැඩි අවධානයක් යොමු කරන නායකත්වය. ඒක තමයි කාර්ය අභිමුඛ නායකත්වය කියන්නේ. ටාස්ක් ඔරියන්ටඩ් ලීඩර්ෂිප්. ටාස්ක් ඔරියන්ටඩ් ලීඩර්ෂිප්. තේරුණාද? ඒක තමයි බොහොලට උත්තර වෙන්නේ. හතරවෙනි එක. අපි බලමු ඒකාධිපති නායකත්ව ශෛලිය කියන්නේ මොකක්ද? ඒක අදහස් කරන්නේ සේවකයන්ගේ අදහස් විමසන්නේ තම අනුගාමිකයන්ගේ අදහස් නොසලකා තමන් විසින්ම තීරණ අරගෙන ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ඒකාධිපති නායකත්ව ශෛලිය කියන්නේ. අනික ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලිය. ඒක හොඳයි. ඒ කියන්නේ අනුගාමිකයන්ගේ නැත්තම් තමන් යට තියෙන සහකරුවන්ගේ අදහස් වලට ඇහුම්කන් දෙනවා. ගත යුතු දෙයක් තිබුණොත් තීරණ ගන්න පාවිච්චි කරනවා, නැත්තම් අයින් කරලා දානවා. අනික නිර්බාධවාදී නායකත්ව ශෛලිය. ඒ කියන්නේ මොකද්ද? සේවකයින්ට තම තනතුරේ වැඩ කරද්දී වැඩි නිදහසක් දෙනවා. වැඩි නිදහස දීලා සේවකයා තෘප්තිමත් කරලා එයා ස්වයං පෙළඹවීමක් නැත්නම් අභිප්‍රේරණයක් ඇති කරලා එයාගේ වැඩ ගන්න උත්සාහ කරනවා. ඒක තමයි නිර්බාධවාදී නායක ශෛලිය කියන්නේ. පස්වෙනි එක සේවක අභිමුඛ නායක ශෛලිය. ඒ කියන්නේ මොකද්ද? සේවක සුබ සාධනය ගැන අවධානය යොමු කරනවා. සේවක සුබ සාධනය ගැන විශේෂයෙන් හිතනවා. හිතලා සුබ සාධන පහසුකම් සපයන ගමන් තමයි අපේක්ෂිත වැඩ කොටස ගන්න යන්නේ. ඒක හොඳයි සාපේක්ෂව. සේවක අභිමුඛ නායකත්වය. එහෙනම් මෙන් අදහස් කරන්නේ මොකද්ද? සේවක අභිමුඛ නෙවෙයි ටාස්ක් ඔරියන්ටඩ් කාර්ය අභිමුඛ කියන්නේ සේවකයන්ගෙන් අපේක්ෂිත වැඩ කොටස කෙසේ හෝ ඉෂ්ට කරගෙන තමයි බලන්නේ. උපක්‍රමිකව හරි නැත්නම් තර්ජනාත්මකව හරි. තේරුණාද? එහෙනම් උත්තරේ 4. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2012 පැරණි නිර්දේශය යටතේ අහපු 7 වන බහුවර්ණ ප්‍රශ්නය. තීරණ ගැනීමේ බලතල පහළ මට්ටමේ තනතුරු දරන සේවකයන් පැවරීම. මේක නම් ලේසියිනේ. තීරණ ගැනීමේ බලතල පහළ මට්ටමේ තනතුරු දරන අය සේවකයන්ට පවරනවා. තේරුණාද? මොකක්ද? විමධ්‍යගතකරණේ, මධ්‍යගතකරණේ, දෙපාර්තමේන්තුකරණේ, කාර්ය විශේෂීකරණේ, නියාමනය. මොකද්ද වඩා හරි එක? තීරණ ගැනීමේ බලතල පහළ මට්ටම් වල තනතුරු වලටත් දෙනවා තීරණ ගන්න. මොකද්ද? විමධ්‍යගතකරණේ. උත්තරේ 1 විමධ්‍යගතකරණේ. තීරණ ගැනීම බලතල ඉහළ කළමනාකරුවන් සතුව රඳව ගත්ත කියන අර්ථය ආවනම් උත්තරේ මොකද්ද? මධ්‍යගතකරණේ. තේරෙනවද? එහෙනම් උත්තරේ පැහැදිලිවම විමධ්‍යගතකරණ කියන්නේ 1. ඊළඟ ප්‍රශ්නය 2013 නව නිර්දේශයට අහපු විභාග ප්‍රශ්නය 15 වෙනි බහුවර්ණයේ වශයෙන්. මෙහෙවර ප්‍රකාශය යනු මිෂන් ස්ටේට්මන්ට් මතකනේ මෙහෙවර ප්‍රකාශය ව්‍යාපාරයක සියලු කටයුතු සම්පින්ඩණය කරලා ගත්තම අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂා කරන සිහිනය අනාගතේ ළඟා කරන අපේක්ෂා කරන දේ තමයි මෙහෙවර ප්‍රකාශයේ තියෙන්නේ. බොහොම කෙටියෙන් සංක්ෂිප්ත මුද්‍රණය කරලා. එහෙමනම් ව්‍යාපාරයක මූල්‍ය සැලැස්මක වැරදි. සේවකින් වෙනුවෙන් සකස් කළ ඉලක්ක දැක්වෙන ලියවිල්ලකි. සේවකයන් වෙනුවෙන් සකස් කළ ඉලක්ක දැක්වෙන ලියවිල්ලක්ද? නැහැ. එහෙම එකක් නෙවෙයිනේ. ව්‍යාපාරයේ පරමාර්ථ පැහැදිලි කරන ලියවිල්ලයි. ව්‍යාපාරයේ පරමාර්ථ පැහැදිලි කරන ලියවිල්ල. අපි ඒක පොඩක් තියමුකෝ. ව්‍යාපාරයේ සමස්ත අරමුණ පැහැදිලි කරන ලියවිල්ල. ඒකත් අපි තියමුකෝ. ඒ වගේම ව්‍යාපාරයේ අලෙවි කරන උපාය මාර්ග විස්තර කරන ලියවිල්ලයි. මොකද කියන්නේ? ඔය තුනටම තියෙනවා අර දෙකම පැහැදිලි වැරදි මේ තුනටම දෝලණය වෙනවා. දෝලණය වෙලා නතර වී යුතු කොතනද? ව්‍යාපාරයේ පරමාර්ථ පැහැදිලි කරන ලියවිල්ලක්. මෙහෙවර කියන්නේ. ඇත්තටම එහෙම නෑනේ. පරමාර්ථ සම්පූර්ණ පැහැදිලි කරන්නේ නෑනේ ඕකේ. ව්‍යාපාරයේ සමස්ත අරමුණ පැහැදිලි කරන ලියවිල්ල. ව්‍යාපාරයේ අලෙවි කරන උපාය මාර්ග විස්තර කරන ලියවිල්ල. වඩා හරි මේකේ 4 වෙනි එක. එතකොට මේ තුනේම අර්ථයක් තියෙනවනේ. අර දෙක ඇරුණම ව්‍යාපාරයේ පරමාර්ථ පැහැදිලි කරන ලියවිල්ල කියලා ගන්න පුළුවන් මෙහෙවර ප්‍රකාශයෙන්. මොකද මතකනේ මෙහෙවර ප්‍රකාශයෙන් ව්‍යාපාරයේ කුමක්ද? එහි අනාගත ඉලක්ක මොනවද? එහි දර්ශනය මොකක්ද කියලා තහවුරු වෙන්නේ පැල්මැති පාර්ශවයන්ට. එහෙනම් පරමාර්ථ පැහැදිලි කරන ප්‍රකාශන කියලාත් ගන්න පුළුවන්. සමස්ත අරමුණු පැහැදිලි කරන ප්‍රකාශ කියලාත් ගන්න පුළුවන්.
අලෙවි කරන උපාය මාර්ග විස්තර කරන ලියවිල්ල කියලත් ගන්න පුළුවන් ටිකක් ඒක බොහොම අඩුවෙන් තමයි ගන්න වෙන්නේ. ඒකත් අපි අයින් කරොත් එහෙම ප්‍රධාන උත්තර දෙක මේ දෙකයි. එහෙනම් මේ දෙකෙන් වඩා ප්‍රබල මොකක්ද? මොකද ව්‍යාපාරයක සමස්ත කටයුතු සම්පින්ඩනය කරලා ගත්තම ඉදිරියේදී ළඟා කරගන්න අපේක්ෂිත තත්ත්වය හෙවත් සිහිනය කෙටි ප්‍රකාශයක් වශයෙන් හැදුවොත් අපි දැක්ම කියලා කිව්වේ, දෘෂ්ටිය කියලා කිව්වේ, විෂන් කියලා කිව්වේ. ඒකම ව්‍යාපාරයේ කුමක්ද, එහි අනාගත ඉලක්ක මොනවද කියලා ඇල්මැති පාර්ශවයන්ට අවබෝධයක් ලැබෙන පරිදි සවිස්තරාත්මක ප්‍රකාශයක් වශයෙන් හැදුවොත් තමයි මෙහෙවර කියලා කිව්වේ. එහෙනම් මෙහෙවර ප්‍රකාශය කියන්නේ ව්‍යාපාරයේ සමස්ත අරමුණු පැහැදිලි කරන ලිවිල්ල කියන එක වඩා හරි. සමස්ත අරමුණු, සමස්තය ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ කියන්නේ පරමාර්ථ විතරක් නෙවෙයි, අලෙවි කරන උපාය මාර්ග විතරක් නෙවෙයි. තේරෙනවද? ආයෝජන උපාය මාර්ග විතරක් නෙවෙයි, සමස්තය ගැන. එහෙනම් හොඳම උත්තරේ මොකද්ද? හතරවෙනි එක. හොඳම උත්තරේ හතරවෙනි එක. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2013 නව නිර්දේශයට තහපු 16 වෙනි ප්‍රශ්නය. සඵල දායකත්වය යන සංකල්පය වඩා හොඳින් හැඳින්වෙන ප්‍රකාශය තෝරන්න. සඵල දායකත්වය කියන්නේ මොකද්ද? නිවැරදි දේ කිරීම. කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? නිවැරදි ආකාරයට ක්‍රියා කිරීම. එහෙනම් නිවැරදි දේ කිරීම තමයි සඵල දායකත්වය කියන්නේ. බලන්න නිවැරදි දේ කිරීම තියෙන මොන උත්තරේද කියලා. යෙදවුම් නිමෙවුම් බවට පරිවර්තනය කිරීමට ආයතනයකට ඇති හැකියාව. නෑනේ නිෂ්පාදනයේනේ. ගණදුරුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදවුම් ඵලදායී ලෙස භාවිතා කරමින් අරමුණු ඉටු කර ගැනීමට ආයතනයකට ඇති හැකියාව. ඒක පොඩි අදහසක් තියෙනවා. ගණදුරුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදවුම් ඵලදායී ලෙස භාවිතා කරමින්, වඩාත් ඵලදායී ලෙස කියන සම්පත් නාස්තිය නොකර කරමින් අරමුණු ඉටු කර ගැනීමට ආයතනයට ඇති හැකියාව. තුන්වෙනි උත්තරේ නිෂ්පාදන පිරිවැය සහ අනිකුත් වියදම් අවම කර ගැනීමට ආයතනයකට ඇති හැකියාව. ඒක විතරක් මැච් වෙන්නේ නැහැ. පිරිවැය විතරක් ආවරණය කරගන්නේ. අවම යෙදවුමකින් උපරිම නිමවුමක් ලබා ගැනීමට ආයතනයකට ඇති හැකියාව. අවම යෙදවුමකින් උපරිම නිමවුම ලබා ගන්න. ඒ කියන්නේ මොකද්ද? ඒ ඵලදායීතාවය. අඩු යෙදවුම වලින් වැඩි නිමවුම ඵලදායීතාවය. ඒක නෙමෙයි උත්තරේ එනවා. ඊළඟට කෙටි කාලීන හා දිගු කාලීන ණයාපසු ගෙවීමට ආයතනයකට ඇති හැකියාව. ඒකත් නෙවෙයිනේ, කොහෙත්ම සම්බන්ධයක් නැහැ නේද? එහෙනම් උත්තර වෙන්නේ මොකද්ද? සඵල දායකත්වය කියන්නේ නිවැරදි දේ කිරීම. යෙදවුම් නිමෙවුම් බවට පරිවර්තනය කිරීමට ආයතනයට හැකියාව. එකක් ගන්න බෑනේ. ගණදුරුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදවුම් ඵලදායී ලෙස භාවිත කරමින් අරමුණු ඉටු කර ගැනීමට ආයතනයට හැකියාව. නිෂ්පාදන පිරිවැය සහ අනෙකුත් වියදම් අවම කර ගැනීමට ආයතනයකට ඇති හැකියාව. මේ දෙකෙන් වඩා හොඳ මොකද්ද? දැන් අපි තුනක් වැරදීනේ. මේ දෙකෙන් වඩා හොඳ මේක මොකද්ද? දෙවෙනි එක කියලා තේරෙන්න ඕන. දෙවෙනි එකනේ. දැන් අපි වඩාත්ම ආසන්න වැරදි සහගතව අයින් කරානේ. අයින් කරාම තුරුනේ මේ දෙක. මේ දෙකෙන් ප්‍රබල මොකද්ද? එහෙනම් සඵල දායකත්වය යන සංකල්පය වඩාත් හොඳින් අර්ථ දැක්වෙන්නේ ගණදුරුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදවුම් ඵලදායී ලෙස භාවිත කරමින් අරමුණු ඉටු කර ගැනීමට ආයතනයට ඇති හැකියාව කියන දෙවෙනි උත්තරය තමයි ප්‍රබලම උත්තරය වෙන්නේ. දෙවෙනි එක තමයි ප්‍රබලම වෙන්නේ. දැන් දැකද මේකත් ටිකක් අමාරු ප්‍රශ්නයක්. හොඳින් විශ්ලේෂණය දෙන්න ඕනේ. හොඳින් විශ්ලේෂණය දීලා ඈතට විසි කරන්න පුළුවන් ටික විසි කරාම ඉතුරු වෙන උත්තරය තමයි අපි තෝරගන්න ඕනේ. තමයි අපි පිළිගන්නට ඕනේ. පැහැදිලිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2013 නව නිර්දේශයට ආපු 17 වන බහුවර්ණ ප්‍රශ්නය. තොරතුරු ටිකක් දෙන්න නිසා මොකද කරන්නේ අපි? මුලින්ම බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්නේ නේ. ඒතර අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඊට සඳහන් දෑතුරින් සැලසුම් සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු මූලධර්ම ලෙස පිළිගනු ලබන්නේ. සැලසුම් කරන්නේ මූලධර්ම තියෙනවනේ. සැලසුම් කරන මූලධර්ම අහන්නේ. නිශ්චිත අරමුණු හා පරමාර්ථ මත පදනම් වීම. හරිද ඒක? හරි. සැලසුම් සකස් කරද්දී අනිවාර්යයෙන්ම නිශ්චිත අරමුණු හා පරමාර්ථ මත පදනම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අරමුණු හා පරමාර්ථ සාක්ෂාත් කරගන්න පුළුවන් වන විදිහට තමයි සැලසුම් කරන්නේ දියත් කරන්න ඕනේ. ඒක අනිවාර්ය මූල ධර්මයක්. මේක හරි. හිඟ සම්පත් වඩාත් ලාභදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම. ඒක සැලසුම් කරන මූල ධර්මයක්ද? හිඟ සම්පත් වඩාත් ලාභදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම සැලසුම් කරන මූල ධර්මයක් නෙවෙයි. හිඟ සම්පත් වඩාත් ලාභදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම සංවිධානකරණයේ කාර්යයක්. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකියවීම. ඒක හරි. අනිවාර්යයෙන්ම සැලසුම් කරණයෙන් බිහි කරන සැලැස්ම
පවතින තත්ත්වයන් යටතේ පවතින නීති රීති අනුව අප සතු සම්පත්ධාරිතාවය අනුව වෙළඳපොළ අවකාශ අනුව හැම අතින්ම ක්‍රියාවර්ණය ගෙහක එකක් වෙන්න ඕන. එහෙනම් ඒක මුළු ධර්ම පැහැදිලිව. C. නම්‍යශීලී වීම අනිවාර්යම මුළු ධර්මයන්. කෙතරම් හොඳින් සැලසුම් සකස් කළත් සාර්ව පරිසරයේ නිරන්තර වෙනස්කම් ඇති වෙනවා. දේශපාලන හා නෛතික පරිසරය, ස්වභාවික පරිසරය, ගෝලීය පරිසරය, තාක්ෂණ, ආර්ථික, සමාජ සංස්කෘතික, ප්‍රජා මේ කියන සෑම පරිසර තත්ත්වයක්ම වෙනස් වන විට මේ සැලසුම හිර වෙනවනේ. ඒ පරිසර වෙනස් වීම අනුව සැලසුම් කරණයෙන් බිහි කරන සැලැස්ම අපිට ගලපා ගන්න වෙනස් කරගන්න හැකි වෙන්න ඕනේ. එහෙනම් නම්‍යශීලී එකක් වෙන්න ඕනේ. එහෙනම් ඒකත් මුළු ධර්මයක්. වෙනස් වන පරිසරය තුල කටයුතු කිරීමට මඟ පෙන්වීම. වෙනස් වන පරිසරය තුල කටයුතු කිරීමට මඟ පෙන්වීම සැලසුම් කරන මුළු ධර්මයක් නෙවෙයිනේ. පැහැදිලිවම නැහැ. ආයතනයේ සෑම සමාජිකයෙකුටම තේරුම් ගත හැකි වීම. අන්න ඒක වැදගත්. සරල වීම. මේ කියන්නේ සරල බව කියන එක. සරල බව. සරල බව. සෑම සමාජිකයෙකුට මේ කියන්නේ සෑම මට්ටමකම කළමනාකරවන්න තුළු සේවකයින්ට සැලසුම් කරණය සහ සැලැස්ම ගැන පහසුවෙන් තේරුම් ගන්න අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඕන. තේරුම් ගත්තොත් තමයි හැමෝගෙම දායකත්වය ලැබෙන්නේ. දැන් සැලසුම අපිට අපැහැදිලි නම් අපේ උපරිම දායකත්වය අපි දෙන්නේ නැහනේ. ඔටෝමැටිකලි එක වෙන්නේ නැහැ. අපිට තේරෙනව නම් හැංගෙනව නම් තමයි අපේ දායකත්වය දෙන්නේ. එහෙනම් පැහැදිලිව මේක මුල් ධර්මය. එහෙනම් මුල් ධර්ම 4ක් තියෙනවා. A C D F. A C D F. උත්තරේ 5. පස්වෙනි එක. බොහොම කල්පනාවෙන් එක තේරුම් ගත්තම උත්තරේ වර්ධින්නේ නැහැ. පැහැදිලිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2013 පැරණි නිර්දේශයට යහපු 3වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාර සංවිධානයක කළමනාකාරීත්වය සාර්ථකව සිදුවනවා යයි තීරණය කළ හැකි ප්‍රබලතම නිර්ණායකය වන්නේ එම සංවිධානය. ව්‍යාපාර සංවිධානයක කළමනාකාරීත්වය සාර්ථකව සිදුවනවා යයි කළමනාකරණය හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා තීරණය කළ හැකි ප්‍රබලතම නිර්ණායකය. ඉහළ කාර්යක්ෂමතාවයක් පැවතීම. ඉහළ සඵලදායකත්වයක් පැවතීම. ඉහළ ඵලදායකත්වයක් පැවතීම. සම්පත් නාස්ති අවම වීම. ඉහළ ශ්‍රමික පිරිවැටුමක් පැවතීම. මොකද්ද මේ ශ්‍රම පිරිවැටුම කියන්නේ? ආයතනයේ සේවකයන් ආයතන හැර යාම. ඉතින් ඒක නරක දෙයක් නෙවෙයි, හොඳ දෙයක් නෙවෙයි. ආයතනයේ සේවකෝ ආයතන හැර යාමේ ප්‍රවණතාව ශීඝ්‍රතාවය පෙන්눔 කරන අනුපාතය තමයි මේ ශ්‍රම පිරිවැටුම කියන්නේ. ඒක වැඩි වෙන්න බෑනේ කල්පනාකරන හොඳ නම්. ඒක වැරදි. සම්පත් නාස්ති අවම වීම. ඔව් කල්පනාකරණයේ සාර්ථක නම් සම්පත් නාස්ති අවම එකත් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා ප්‍රබල උත්තර තියෙයි. ඉහළ ඵලදායකත්වයක් පැවතීම. ඒ කියන්නේ මොකද්ද? අඩුම යෙදුම් වලින් වැඩිම නිමවීම. එහෙනම් සම්පත් නාස්ති අවම වීමත් මේකේ තියෙනවා. සම්පත් නාස්ති අවම වීමත් මේකේ තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ කළමනාකාරීත්වයේ සාර්ථක වෙනවා කියන්නේ මොකද්ද? සඵලදායකව හා කාර්යක්ෂම ලෙස සිටුවීමනේ. එහෙනම් උඩ තියෙනවා සඵලදායකත්වයේ කාර්යක්ෂමතාවය මේ දෙකම තියෙනවා. දෙකේම ප්‍රතිඵලය මොකද වෙන්නේ? ඉහළ ඵලදායකත්වය ලැබෙනවා. සම්පත් නාස්ති අඩු වෙන කියන්නේ නිවැරදි දේ නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරනවා. නිවැරදි දේ නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරාම සම්පත් නාස්ති අඩු වෙනවා. එහෙනම් අඩුම යෙදුම් වලින් වැඩිම නිවීම ප්‍රමාණයක් බිහි වෙනවා. එහෙනම් කළමනාකාරීත්වයේ සාර්ථකත්වය ගැන හොඳින්ම විද්‍යාමාන උත්තරේ මොකද්ද? 3 වෙනි උත්තරේ. ඉහළ ඵලදායකත්වයක් පැවතීම. මේක තමයි හොඳම උත්තරේ. 3 වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නෙත් බලමු අපි. 2013 පැරණි නිර්දේශයේ 4 වන බහුවර්ණ ප්‍රශ්නය පේපර් එකේ ආපු. ව්‍යාපාරයක අරමුණු objectives වඩා හොඳින් විස්තර කරන ප්‍රකාශය. අරමුණු කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් කෙටිකාලීනව ව්‍යාපාර කටයුතු කිරීම මගින් ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල තමයි අරමුණු කියන්නේ. ඒ අදහස විද්‍යාමාන වෙන්න ඕනේ. ව්‍යාපාරයේ නිශ්චිත කෙටි කාලයක් තුල ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්කයන් ය. ඒක බොහෝට හරි වෙන්න පුළුවන් නේ. ව්‍යාපාරයේ අනාගතයේදී කවර තත්වයකට පත්වන්නේද යන්න විස්තර කිරීම කියන එක ගොඩක් කරලා මෙහෙවර වගේ කොට මේක හරියන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ.
ඒක මෙහෙවරවලට හරි. මෙහෙවර නැත්තම් දැක්ම. පරමාර්ථ ළඟා කර ගැනීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්තීන්ය. පරමාර්ථ ළඟා කර ගැනීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්තීන්. වැරදි එක ගන්න බෑ. සේවකින් සඳහා සකස් කරන ලද පුද්ගල ඉලක්කයන්. ඒකත් වැරදීනේ. ඊළඟට ව්‍යාපාරය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දිගුකාලීන ඉලක්කයන්. ඒ මොනවද? ඒ පරමාර්ථ. ඒ නිසා ඒකත් ගන්න බෑ. ඒක පරමාර්ථ. ආන්නේ මොකද්ද? අරමුණු කෙටි කාල. එහෙනම් ව්‍යාපාරයේ නිශ්චිත කෙටි කාලයක් තුල ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්කයන් තමයි හරියන්නේ. නැත්නම් කෙටි කාලයක් තුල ව්‍යාපාර කටයුතු කරලා ලබා ගන්න අපේක්ෂා කරන ප්‍රතිඵල කියන අදහස ගම්මේවාන වෙන්නේ එකේ. එහෙනම් පිළිතුර පැහැදිලිවම එක. අමාරු නෑ ප්‍රශ්න ලේසියිනේ. එක. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2013 පැරණි නිර්දේශයට තහපු 5 වන බහුවර්ණ ප්‍රශ්නය. හෙන්රි මින්ස්බර්ග්ට අනුව කළමනාකරුවෙකුගේ භූමිකා අන්තර්පුද්ගල තොරතුරු හා තීරණ ලෙස බෙදන්න පුළුවන්. ප්‍රධාන භූමිකා 3යිනේ. අන්තර්පුද්ගල. ඒකේ තියෙන උපභූමිකා 3ක්. ඒ වගේම තොරතුරුමය භූමිකා. ඒකේ තියෙනවා 3ක්. තීරණමය භූමිකා තියෙනවා 4ක්. එහෙනම් උපභූමිකා 10ක් තියෙනවා. මේන් කළමනාකරුවෙකුගේ තීරණ භූමිකාවට අයත් කාර්යයන් පමණක් ඇතුළත් කාණ්ඩේ. හරිනේ? අහන්නේ තීරණ. තීරණ භූමිකාවට අයත් කාර්යයන් පමණක්. එක ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම. නායකයා ලෙස කටයුතු කිරීම. ගන්න පුළුවන්ද? ගන්න බෑ. මේ දෙකම මොනවද? අන්තර්පුද්ගල. පුද්ගලයන් අතර සිදු කරන කාර්යයන් මේ කියන්නේ. ප්‍රධාන ආයතනය වෙනුවෙන් ප්‍රධානය ලෙස පෙනී සිටීම. නායකයෙක් ලෙස ක්‍රියා කිරීම. පුද්ගලනේ අන්තර්පුද්ගල. එහෙනම් ඒක ගන්න බෑ. මේක ඇවිල්ලා අන්තර්පුද්ගල. අන්තර්පුද්ගල. ඒ නිසා ඒක අපි ගන්නෙ නෑ. නියාමනය තොරතුරු බෙදා හැරීම. මොකද කියන්නේ ඒක? නියාමනයේ තොරතුරු බෙදෙන්නේ නැහැ. නියාමනය කියන්නේ නියාමකයෙක් වශයෙන් තොරතුරු රැස් කරගන්න. පස්සේ තොරතුරු බෙදා හරින අවශ්‍ය පාර්ශවයට. අභ්‍යන්තරයෙන්ම බාහිර පාර්ශවයෙන් දෙකටම තොරතුරු බෙදා හරිනවා. මොකද මේක? තොරතුරුමය භූමිකාව. ඒකත් ගන්න බෑ. තොරතුරුමය භූමිකාව. නියාමනය ව්‍යවසායක කාර්යයන්. නියාමනය එන්නේ තොරතුරු වලට, ව්‍යවසායක එන්නේ තීරණමය වලට. දෙකම මේක මිශ්‍රනේ. ඒ නිසා ඒකත් ගන්න බෑ. ඒක මිශ්‍රයි. මිශ්‍ර. ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කිරීම, සම්පත් බෙදා හැරීම. ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කරනවා කියන්නේ මාධ්‍ය ප්‍රකාශක, තොරතුරු බෙදා හැරීම. එහෙනම් ඒකත් තොරතුරු. සම්පත් බෙදා හැරීම තීරණ. තීරණයක් ගන්න බෑ. එහෙනම් ඒකත් මිශ්‍ර. ඒකත් ගන්න බෑ. සම්පත් බෙදා හැරීම. තියෙන සීමිත සම්පත් එක් දෙපාර්තමේන්තු හා තනතුරු අතරේ සාධාරණ පදනමක් යටතේ බෙදා හරින තීරණ ගන්න එක තීරණමය. ඒක තීරණමය. ඒකම බාධා පාලනය කිරීම. බාධා නැත්නම් ගැටලු මතුවනාම ඒකටත් මොකද වෙන්නේ? විසඳුම් දීලා ඒක සමනය කරනවා. ඒකත් තීරණයක් නේ. එහෙනම් පැහැදිලිවම තීරණ වෙන්නේ මෙන්න මේ දෙක. එහෙනම් උත්තරේ 5. දැන් තේරෙනව නේද? හෙන්රි මින්ස්බර්ග්ගේ කළමනාකරන භූමිකා සාමාන්‍යයෙන් නිතරම අහනවා. නිතරම අහනවා. දැන් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට අදාළව අපි අභ්‍යාස කතා කරද්දිත් කතා කරන්නේ මේව නිරන්තරයෙන්ම ඇහුවා. තේරුණාද? ඒ වගේ වාස්තික පේපර් එකෙත් අහනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේකත් 2013 පැරණි නිර්දේශය ආපු 6 වන ප්‍රශ්නය. පාසලක විදුහල්පතිවරයෙකුට තම තනතුර නිසා ලැබෙන බලය හැඳින්වීමට වඩාත් සුදුසු පදය වන්නේ මින් කුමක්ද? ලේසි ප්‍රශ්නයන්නේ. පාසලක විදුහල්පතිවරයෙකුට තම තනතුර නිසා ලැබෙන බලය. ඕනෑම තනතුරකදී තනතුර නිසා තනතුර හොබවන්නාට ලැබෙනව හිමිකමක් බලයක්. මොකක්ද ඒකට කියන්නේ? අධිකාරී බලය. legitimate power ඉංග්‍රීසියෙන් නනේ අධිකාරී බලය. එහෙනම් බලපෑම් කිරීමේ බලය වැරදි. අධිකාරී බලය හරි. මේක වැරදි. පෞරුෂත්ව බලය වැරදි. විශේෂඥ බලය වැරදි. අනුහස් බලයත් වැරදි. එකම උත්තරේ මොකද්ද? අධිකාරී බලය. ඒක බොහොම ලේසි. තනතුර අනුව ලැබෙන බලයට තමයි අධිකාරී බලය කියන්නේ.
සෙසු බලය වෙනත් හේතු මත ලැබෙන්නේ. දැන් විශේෂඥ දැනුමක් නිසා විශේෂඥ බලය. අන් කළමනාකරුවන්ට සාපේක්ෂව විස්මිත කාර්යයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා අනුවස් බලය කියලා. තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ අනුව ලැබෙන බලයට කියනවා පෞරුෂත්ව බලය කියලා. තනතුර අනුව ලැබෙන බලය තමයි අධිකාරී බලය. එහෙනම් උත්තරේ 2. උත්තරේ 2. ඊළඟ එක 2013 පැරණි නිර්දේශයේ මහපු 7 වන ප්‍රශ්නේ. සැලසුම් කරණයේදී අනුගමනය කළ යුතු මූලික මූලධර්මයකි. සැලසුම් කරණයේදී අනුගමනය කළ යුතු මූලික මූලධර්මයකි. කාල නිර්ණය, ප්‍රතිපෝෂණය, ප්‍රමිති ස්ථාපනය, විධිමත් sannivedanaය, බලතල වගකීම, පැවරීම. මොකද කියන්නේ? සැලසුම් කරණයේදී අනුගමනය කළ යුතු මූලික මූලධර්මයකි. කාල නිර්ණය. බෝලට ඒක හරි නේද? සැලසුමක් හදන්න අපි යම් කාලයකට. කාලයක් නිර්ණය කළේ කාලයට ගැලපෙන්නේ. ඒ කාලේ නිමුණන් පස්සේ සැලසුම ඉවරයි. අපි ක්‍රිකට් තරගයකදී එක් තරගයකට හදන සැලැස්ම ඊළඟ තරගයට අදාළ වෙන්නේ නැහැ නේ. ඒ තරගයේ කාලෙ පස්සේ ඉවරයි. ඒ තරගයේ පැවැත්වෙන දින 3ද 4ද 5ද ඒ කාලයෙන් පස්සේ ඒ සැලසුම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිපෝෂණය ඇවිල්ලා මොකද්ද? ප්‍රතිපෝෂණේ sannivedanaය. මෙහෙයවීමට තියෙන sannivedanaye කොටසක් නේ. ඒක ගන්න බෑ. ප්‍රමිති ස්ථාපනය, පාලනය මේක ඇවිත් මෙහෙයවීමට මේක පාලනයට. කාර්ය සාධනය මැනීමේ ප්‍රමිති ස්ථාපිත කිරීම තමයි පළවෙනි කාර්යය. ඒක පාලනට අයිති. විධිමත් sannivedanaය ඒකත් මෙහෙයවීම. ඒකත් ගන්න බෑ. බලතල සහ වගකීම පැවරීම. තනතුරකට බලතල දීලා වගකීම ඇති කරනවා. මොකද්ද? සංවිධානකරණය. ඒකත් ගන්න බෑ නිසා. එහෙනම් උත්තරේ මොකද්ද? කාල නිර්ණය. ඒ කියන්නේ නිශ්චිත කාලයකට තමයි සීමා වෙන්න ඕනේ. උත්තරේ 1. උත්තරේ 1. ඊළඟ ප්‍රශ්නේ බලන්න. 2014 විභාග ප්‍රශ්නය 16 වෙනි ප්‍රශ්නය වශයෙන් මුවිච්ච ප්‍රශ්නය. බලතල නැත්නම් අධිකාරී දෙකම එකයි. බලතල පැවරීම තුලින් ඇති නොවන ප්‍රතිඵලය දැක්වෙන ප්‍රකාශය තෝරන්න. බලතල පැවරුවම ඇති වෙන එක නෙමෙයි ඇති නොවන එක. ඇති නොවන ප්‍රතිඵලය. ඇති නොවන ප්‍රතිඵලය. මේවා හරියට ගන්න මොකද නෙගටිව් පොසිටිව් පටල ගන්න හැම විභාගෙදි ගොඩක් ළමයි පටල ගන්නවා. නෙගටිව් කියන්නේ නැත යන අර්ථයෙන් එහෙම ඇත යන අර්ථයෙන් පිළිතුරු තෝරනවා. තේරෙනවද? මේ අහන්නේ නැත යන අර්ථයෙන් ඇති නොවන ප්‍රතිඵලය. ආසන්නතම ප්‍රධානියාගේ වැඩ ප්‍රමාණය අඩු වීම. බලතල පැවරුවම ඇති නොවන ප්‍රතිඵලය තමයි ආසන්නතම ප්‍රධානියාගේ වැඩ ප්‍රමාණය අඩු වීම. ඒක හරිනේ. අඩු වෙනවනේ. බලතල පැවරුවම ළඟම ඉන්න ඊළඟ ප්‍රධානියාගේ මට බලතල දෙන්නේ මට උඩ ඉන්න කෙනා. එයාගේ වැඩ අඩු වෙනවා. ඒක හරි. අහන්නේ නොවන එක. ඒක හරි එක. එහෙනම් උත්තරේ ඒක නෙමෙයි. ආසන්නතම ප්‍රධානියාගේ පුහුණුව හා සංවර්ධනයේ වැඩිවීම. එහෙම වෙනවද? මට බලතල දුන්න කෙනාගේ පුහුණුව සංවර්ධනයේ වැඩි වෙන්නේ නැහැනේ අඩු වෙනවනේ. දැන් එයා කරන කාර්යයන් මමනේ කරන්නේ. මගේ සංවර්ධනය ඇති වෙන්නේ. එහෙනම් ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඊළඟට යටත් සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩු වීම. යටත් සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩු වෙනවද? බලතල පැවරීම තුලින්. බලතල පැවරුම යටත් සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩු වෙනවද? අඩු වෙන්නේ නැහනේ. අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැහනේ. අභිප්‍රේරණය වූ සේවකින් නැතිවීම. ඔව් ඒක හරි. බලතල පැවරුවම අනිවාර්යයෙන්ම අභිප්‍රේරණය වූ සේවකින් නැති වෙනවා. මොකද බලතල පැවරෙනකොට එන්නේ පල්ලෙහාටනේ. එහෙනම් පල්ලෙහා ඉන්න සේවකයෝ අභිප්‍රේරණය වෙනවා. බලතල පැවරුන්නේ නැති මමත් හිතනවා මටත් ඊළඟ වතාවේදී බලතල හම්බ වෙයි. මමත් උද්‍යෝගිමත් වෙනවා. එහෙනම් ඒකත් හරි එක. ඊට පස්සේ වෘත්තීය සංවර්ධනයේට යටත් සේවකයා සූදානම් කිරීම. වෘත්තීය සංවර්ධනයේට යටත් සේවකයා සූදානම් කිරීම මම මේකෙන් කරනවා. ඇයි? බලතල පැවරීම මගින් තමන්ගේ වෘත්තීය සංවර්ධනය කරගන්න යටස් කියන්නේ පල්ලෙහා ඉන්න සේවකයන් සූදානම් කිරීමකුත් මේකේ කරනවා. ඒකත් හරි. ඒකත් හරි.
දැන් එතකොට හරි තුන ගන්න බෑනේ. එකක් පැහැදිලිවම වැරදි. දෙවැනි එක යටත් සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩුවීම. යටත් සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩුවීම වෙනවද? ඔය දෙකෙන් මොකක්ද වඩා හොඳම උත්තරේ? තප්පර 5ක් දෙන්න කල්පනා කරන්න බලන්න. මොකද හිතෙන්නේ? ආසන්නතම ප්‍රධානියාගේ පුහුණු හා සංවර්ධනය වැඩිවීම. අපි වෙන්නේ නැහැ කියලා තීරණය කරානේ. ඒ වගේම යටත් සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩුවීම. ඒක මොකද කියන්නේ? යටත් සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩු වෙනවද? අඩු වෙන්නේ නැහනේ. බලතල පවරනකොට යටත් සේවකයන්ගේ බලතල එනකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ වැඩ වැඩි වෙනවා. වගකීම වගවීම වැඩි වෙනවා. තේරෙනවද? එහෙනම් අහන්නේ ඇති නොවන ප්‍රතිඵලයනේ. එතකොට යටත් සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. වැඩි වෙන එකයි වෙන්නේ. එහෙනම් ඇති නොවන ප්‍රතිඵලය තමයි මේක. ඇති නොවන ප්‍රතිඵලය තමයි මේක. මේ ගැන මොකද කියන්නේ? ආසන්නම ප්‍රධානියාගේ පුහුණු හා සංවර්ධනය වැඩි වෙනවා කියන්නේ. ඒ කියන්නේ මම නම් බලතල වලින් කොටසක් දෙන්නේ තේරෙනවද? මට අවස්ථාව මට ඉඩ ලැබෙනවා. මගේ වැඩ අඩු වෙනවා. මට නිදහස ලැබෙනවා. ඒ නිදහස තුලින් මට පුළුවන් පුහුණුවක් ලබන්න. පුහුණුවක් ලැබලා මගේ තනතුරේ රාජකාරිය දියුණු කරගන්න, සංවර්ධනය කරගන්න මට අවස්ථාව ලැබෙනවා. එහෙනම් ඒකත් හරි. ඒකත් හරි. එතකොට එහෙම බැලුවොත් නේ. එමනම් වැරදි එක නැත්තම් බලතල පැවරීම තුලින් ඇති නොවන ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? යටත් සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩු වෙන්නේ. ඒක වැඩි වෙන එකයි වෙන්නේ. එහෙනම් ඇති නොවන ප්‍රතිඵලය ඒ කියන්නේ වාසියක් නොවන එක තමයි මේක. මොකද්ද උත්තරේ 3. උත්තරේ 3. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේකත් 2014 ආපු 17 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ. සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගත යුතු දෑ මොනවාදැයි විපසන ලද ප්‍රශ්නයට ශිෂ්‍යයන් කිහිප දෙනෙකු සැපයූ පිළිතුරු පහත පරිදි වේ. බලමු අහන්නේ මොකද්ද කියලා. ඉහත කරුණු වලින් සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගත යුතු දෑ වන්නේ. සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගත යුතු දෑ තමයි අහන්නේ. ඒතර ප්‍රශ්නෙන් කියනවා සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගත යුතු දෑ මොනවාදැයි විමසන ලද ප්‍රශ්නයට ශිෂ්‍යයන් කිහිප දෙනෙකු සැපයූ පිළිතුරු මේ තියෙනවා. ප්‍රායෝගික බව, නම්‍යශීලී බව, අවස්ථානුකූල සැලසුම් කිරීම, නිශ්චිත කාල පරාසයක් සඳහා වීම, සම්පත් ලබා ගත හැකි බව. මොකද කියන්නේ? මේ අහන්නේ කෙටියෙන් සැලසුම් කිරීම මූලධර්මනේ. තේරුණාද? සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගත යුතු දෑ කියලා අහන එකෙන් තමයි පොඩ්ඩක් මේක අවුල් වෙන්නේ. සැලකිල්ලට ගත යුතු දෑ කියන එක අදහස් කරන්නේ සැලසුම් කිරීමේදී අපි පිළිපැදිය යුතු මූලධර්ම. හරිද? එතකොට ප්‍රායෝගික බව හරිනේ. සැලසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි එකක් වෙන්න ඕනේ. අනිවාර්යෙන් ප්‍රායෝගික වෙන්නම ඕනේ. ඒ හරි. නම්‍යශීලී බව ඔවුනේ පරිසරය වෙනස් වෙනවනේ, විශේෂම සාර්ව පරිසරය වෙනස් වෙනවා. සාර්ව පරිසරය වෙනස් වෙනකොට සැලසුම හිර වෙනවා. එහෙනම් ඒ සාර්ව පරිසර ඒකකයක වෙනස් වීමක් අනුව ඒකට ගැළපෙන ආකාරයෙන් සැලසුම අපිට වෙනස් කරගන්න පුළුවන් වෙනවා. නම්‍යශීලී බව. ඒකත් හරි. ඒකත් හරි. අවස්ථානුකූල සැලසුම් කිරීම. අවස්ථානුකූල සැලසුම් කිරීම. හරිද? හරි. අනිවාර්යයෙන්ම සැලසුම අවස්ථානුකූල වෙන්න ඕනේ. සැලසුමට නිශ්චිත ප්‍රමිතියක් දාන්න බෑ. නිශ්චිත සීමාවකට අපිට ලඝු කරන්න බෑ. සැලසුම අවස්ථානුකූලව අපිට වෙනස් කරන්න වෙනවා. දැන් යම් අවස්ථාවකට හදන සැලසුම ඊළඟ අවස්ථාවට වෙච්ච එකට අපි අනිවාර්යයෙන් වෙනස් කරන්න වෙනවා. තේරෙනවද? එහෙනම් ඒකත් හරි. ඊළඟට නිශ්චිත කාල පරාසයක් සඳහා වීම. ඒකත් හරිනේ. අනිවාර්යයෙන්ම අපි සැලසුමක් හදන්නේ යම් කාලයක් ඉලක්ක කරලා. ඒ කාලේ නිමුණන් පස්සේ අපි ඒ සැලසුම ක්‍රියාත්මක කරන්නේ අපි අලුත් කාලයකට අලුත් සැලසුමක් ඔස්සේ යනවා. එහෙනම් මේකත් හරි. ඩීත් හරි. සම්පත් ලබාගත හැකි බව. සම්පත් ලබාගත හැකි බව සැලසුම් කරන මූල ධර්මයක් නොවේ. එහෙමනම් උත්තරේ එන්නේ A B C D හතරම එනවා. A B C D කියන්නේ උත්තරේ 4. උත්තරේ 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2014 විභාග ප්‍රශ්නයක්මයි 18 වන බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් පේපර් එකේ උභ වෙච්ච. පාසදාන් පුද්ගලයන් අතුරෙන් කළමනාකරන කුසලතා හඳුන්වා දුන් පුද්ගලයා කවුරුද? හරි අමාරු ප්‍රශ්නයක් නෑ. හරිම ලේසි. පාසදාන් පුද්ගලයන් කළමනාකරන කුසලතා. කළමනාකරන භූමිකා නෙවෙයි. ඔන්න ඕක පැටලෙනවා. කළමනාකරන භූමිකා නම් කවුද? හෙන්රි මින්ස්බර්ග්.
කළමනාකරන කුසලතානම් කවුද? රොබර්ට් එල් කාර්ට්ස් නේ. එහෙනම් මෙන්න මෙයා තමයි කළමනාකරන කුසලතා හඳුන්වලා දුන්නේ. කුසලතා වර්ග කීයක් හඳුන්වලා දුන්නද? 3යි. මොනවද? සංකල්පනාත්මක හේවත් මනෝභාවාත්මක කුසලතා, මානව කුසලතා නැත්නම් අන්තර්බුද්ධිගල කුසලතා, අනිත් එක තාක්ෂණික කුසලතා කියලා. සාමාන්‍ය ඕනෑම කළමනාකරුවෙක් හොඳ කළමනාකරුවෙක් වෙන්න ඔය කුසලතා තුනම තියෙනවා කියලා රොබර්ට් එල් කාර්ට්ස් හඳුන්වනවා. හෙන්රි බින්ස්බර්ග් නෙවෙයි. හෙන්රි බින්ස්බර්ග්ගේ එකක් තියෙනවා. මෙයා හඳුන්වලා දුන්නේ මොනවද? කළමනාකරන භූමිකා. මෙයා කළමනාකරන භූමිකානේ. භූමිකා තමයි මෙයා හඳුන්වලා දුන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? 4. බොහොම ලේසි ප්‍රශ්නයක්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2015 අහපු 19 වන බහුවර්ණය. පහත් සඳහන් වන්නේ සංවිධානයක විවිධ කළමනාකරන මට්ටම්වල තනතුරු කිහිපයකි. කළමනාකරන මට්ටම්වල තනතුරු කිහිපයක් තියෙනවා. අහන්නේ මධ්‍ය කළමනාකරණයට පමණක් අයත් තනතුරු ඇතුළත් කාණ්ඩය. මිඩල් මැනේජර්ස්ලා. දැන් මතකයිද? බලතල සහ වගකීම් පැවරීම අනුව අපි තීරපාටිදි කතා කරා වර්ග 3ක්. අග්‍ර කළමනාකරු টොප් මැනේජර්ස්ලා. මධ්‍ය කළමනාකරු මිඩල් මැනේජර්ස්. ඒ වගේම පහළ නැත්තම් පළමු පෙළ කළමනාකරු ලෝ මැනේජර් නැත්තම් ෆස්ට් ලයින් මැනේජර්ස්. එතකොට අග්‍ර කළමනාකරුවෝ කියන්නේ සංවිධානයේ ප්‍රතිපත්ති හා උපාය මාර්ග තීරණය කරන උඩම ඉන්න අය. අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු උඩ ඉන්න අය. අධ්‍යක්ෂක මණ්ඩලය, ක්‍රියාකාරී අධ්‍යක්ෂක, කළමනාකරන අධ්‍යක්ෂක, සාමාන්‍ය අධිකාරී, ප්‍රධාන විධායක නිලධාරී ආදී වශයෙන්. මධ්‍ය කළමනාකරුවෝ කියන්නේ එක එක අංශභාර ප්‍රධානී. දැන් පර්යේෂණ හා සංවර්ධන අංශයක් තියෙනවා. ඒකේ ප්‍රධානිය තමයි පර්යේෂණ හා සංවර්ධන කළමනාකරු. අන්න අංශභාර මධ්‍ය කළමනාකරුවේ. ගැනුම් අංශයේ ගැනුම් කළමනාකරු. මූල්‍ය අංශයේ මූල්‍ය කළමනාකරු. ඒ වගේ. පහළ නැත්තම් පළමු පෙළ කළමනාකරුවෝ කියන්නේ ඒ මධ්‍ය කළමනාකරුන්ගේ අධීක්ෂණය හා පාලනය යටතේ කළමනාකරන නොවන සේවකීන්. අපි කියනවා ක්‍රියාකාරී සේවකීන්, ඔපරේටිව් වර්කර්ස්ලා. ක්‍රියාකාරී සේවකීන් කටයුතු අධීක්ෂණය කරන සුපරීක්ෂකවරු, ඒ වගේම වැඩමූලිකින් ෆෝමන්ලා, ඒ වගේම ටෙක්නිකල් ඔෆිසර්ස්ලා, තාක්ෂණික නිලධාරීන් තේරුණාද? ඒ වගේ අය තමයි පහළ පෙළ කියන්නේ. එහෙනම් අහන්නේ මධ්‍ය කළමනාකරණයට අයිති කාණ්ඩය. සුපරීක්ෂක කවුද? එයා පහළ. එයා ගන්න බෑ. එයා පහළ කළමනාකරුවේ. අලෙවි කළමනාකරු ගන්න පුළුවන්. අලෙවි කරන අංශයේ ප්‍රධානිය. මූල්‍ය කළමනාකරු ගන්න පුළුවන්. මූල්‍ය අංශයේ ප්‍රධානිය. අංශභාර ප්‍රධානිය. ප්‍රධාන විධායක නිලධාරී ගන්න බෑ. එයා අග්‍ර টොප් මැනේජ්මන්ට් එකේ. පර්යේෂණ හා සංවර්ධන කළමනාකරු ගන්න පුළුවන්. මොකද එයත් පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානිය. සුබසාධ නිලධාරී ගන්න බෑ. එයත් පහළ. මානව සම්පත් කළමනාකරු ගන්න පුළුවන්. මානව සම්පත් අංශයේ ප්‍රධානිය. ක්‍රියාකාරී අධ්‍යක්ෂක ගන්න බෑ. එයා අග්‍ර টොප් මැනේජ්මන්ට් එකට අයිති වෙන්නේ. එයත් ගන්න බෑ. නිෂ්පාදන කළමනාකරු ගන්න පුළුවන්. නිෂ්පාදන අංශයේ ප්‍රධානිය. වැඩමූලික, ඒ කියන්නේ ෆෝමන්, එයා එන්නේ පහළ කළමනාකරුවන්ටයි. අන්න ඒ වගේ ටක් ගාලා මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරිනේ. එහෙනම් උත්තරේ එන්නේ BCEGI. BCD වෙන්නේ BCE BCEGI. එහෙනම් උත්තරේ 5. පස්වෙනි උත්තරේ පැහැදිලිව. ඉතින් ඕකෙම ඇහුවොත් එහෙම පහළ කළමනාකරුවන් කියලා ඇහුවොත් කාණ්ඩය මොකක්ද දෙන්නේ එහෙනම්? සුපරීක්ෂකයනම මෙතනින් එච්චරයි. ඊට පස්සේ සුබසාධ නිලධාරී එනම වැඩමූලික එනවා. ඒ කියන්නේ AFJ එනවා. AFJ මේකේ උත්තරයක් නෑ. එහෙමත් හිතන්න පුළුවන්. අග්‍ර කළමනාකරුවෝ ඇහුවනම් මොකක්ද දෙන්නේ? D එනවා. ප්‍රධාන විධායක නිලධාරී එනවා. ඊට අමතරව ක්‍රියාකාරී අධ්‍යක්ෂක එනවා. ඒ වගේ සිලෙක්ට් කරන්න පුළුවන් වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2015 20 වෙනි බහුවර්ණය වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ සේවකයින් අභිප්‍රේරණය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රම කිහිපයකි. සේවකින් අභිප්‍රේරණය කරන්න යොදාගන්න පුළුවන් ක්‍රම. මූල්‍ය අභිප්‍රේරණ ක්‍රම ඇතුළත් කාණ්ඩේ. මූල්‍ය. මුදල්මය අභිප්‍රේරණ ක්‍රම. මූල්‍යමය සහ මූල්‍යමය නොවන කියලා අපි කොටස් දෙකක් කතා කරන්න තීරපාටියේදී මතකයිනේ. නිවාස ණය. මොකද්ද? නිවාස ණයක් දෙන එක හොඳයි ආයතන ඉන්නේ. අඩු පොලියට නිවසක් හදාගන්න. සේවකෝ අනිවාර්යයෙන්ම අභිප්‍රේරණය වෙනවා. සේවකයාගේ මනස වැඩ කරන අපිට ඉන්න හිටින්න
ගයක් හදාගෙන උදව් කළේ මේ ආයතනේ. අපි කැමැත්තෙන් වැඩ කරනෝනේ. එන එක මූල්‍යමය. ඒක ගන්න පුළුවන්. සේවක පුහුණුවත් හරිනමුත් ඒක මූල්‍යමය නොවනනේ. ඒක ගන්න බෑ. බලතල විමධ්‍යගත කරන්නේ. ඒකත් කැමැති. මොකද සේවකයන්ට බලතල එනවට කැමැතිනේ. සේවකව විප්‍රේරණ වෙන හැබැයි මූල්‍යමය නොවන. ඒකත් ගන්න බෑ. සේවක රක්ෂණය. ඒක පොඩ්ඩක් තියමුකෝ. නිෂ්පාදන දිරිදීමන. නිෂ්පාදනයේ ඉහළ යාමන අපිට දිරිදීමනා දෙනවා. අපි එකෙන් තවත් දිරිමත් වෙනවා. ඒක ගන්න පුළුවන් මූල්‍යමය. සේවය අගය කිරීමේ ලිපිය. හොඳයි අපි සතුරු වෙනවා. අපි අනිවාර්යෙන් කැමැත්තෙන් වැඩ කරනවා. ලෙන්ගතු වෙනවා. හැබැයි මූල්‍යමය නොවන. ගන්න බෑ. දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය අනිවාර්යයෙන්ම මූල්‍යමය. දරුවන්ගේ අධ්‍යාපනයට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මූල්‍යමය. පැමිණීමේ දිරිදීමන අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ අඩුවෙන්ම නිවාඩු අරගෙන වැඩිපුර වැඩට ආවනම් ඒ අනුව නිවාඩු අඩුවෙන්ම ලබා ගැනීම අනුව දිරිදීමනා දෙනවා. ඒකිනුත් අපි අභිප්‍රේරණය වෙනවා. තේරුණාද? එහෙමනම් හතරක් තියෙන නෝ. සේවක රක්ෂණය මොකද කියන්නේ? සේවක රක්ෂණයත් ආයතනයෙන්ම කරනවා නම් ඒක මූල්‍යමය දිරිදීමනාව. ඇයි? අපි අතින් ගෙවල කරන්න ඕන දේ අපේ ආයතනේ හාම්පුතාලා වියදම් කරලා අපිට ලබා දෙන. එහෙනම් ඒකත් මූල්‍යමය ප්‍රතිලාභයක්නේ. අපිට ජීවිත හානියක් වුණොත් යපෙන්නන්ට වන්දි හම්බ වෙනවා. නැත්නම් ශාරීරික තුවාල වුණොත් අපිට ඒ වෛද්‍ය ප්‍රතිකාර කරගන්න අර මුදල් ලැබෙනවා. එහෙනම් ඒකත් මූල්‍යමය. එහෙනම් හරිනේ උත්තරේ තුන්වෙනි එක. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. 2016 විභාග ප්‍රශ්නයක් 21 වන ගැටළු වශයෙන් ආපු ව්‍යාපාර ආයතනයකට කාර්යක්ෂමතාව ළඟා කර ගැනීම සඳහා ඉවහල් වන සාධකයක් වන්නේ. මොකද්ද මේ කාර්යක්ෂමතාවය කියන්නේ? නිවැරදි ආකාරයට කටයුතු කිරීම. පීටර් ඩකර් එහෙමනේ කියන්නේ doing things correctly. නිවැරදි ආකාරයට කටයුතු කිරීම. එහෙනම් නිවැරදි ආකාරයට කටයුතු කරන්න නම් ඉවහල් වන සාධකේ පරිසරය අනුව වෙනස් වීම. ඒකත් ගන්න බැරිම නැහැ. නමුත් ඒක වක්‍රයිනේ. පරිසරය අනුව වෙනස් වීම හැම වෙලාවෙම වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් පරිසරය වෙනස් නොවුනොත් එතකොට කාර්යක්ෂමතාවය ගැන කතා කරන්න බෑනේ. තේරුණාද? අනිවාර්යෙන් පරිසරය වෙනස් වුණේ නැතත් කාර්යක්ෂමතාවය තියෙන්න ඉපේ. අපි ඒ නිසා ඒක ගන්නෙ නෑ. මානව සැලසුම් සකස් කිරීම. මානව සැලසුම් සකස් කිරීම කියන එක කාර්යක්ෂමතාවයට ඒකත් වක්‍රය ඇතයි. මානව සම්පත් සැලසුමක් හදලා තමයි සේවකව බඳවගෙන සේවකයන්ට වැඩපොවල කරගෙන යන්නේ. ඒතර ඒක නිවැරදිව කරගෙන යාමට තරම්ම ඉවහල් වෙන්නේ නැහැ. වක්‍රව ඉවහල් වෙනවා, ඍජුව ඉවහල් වෙන්නේ නැහැ. ඊළඟට සමාජ වගකීම් ඉටු කිරීමයි. ඒක කොහෙත්ම නැහැනේ. සමාජ වගකීම් ඉටු කිරීම කාර්යක්ෂමතාවය නෙවෙයිනේ. ඒක සම්පූර්ණ වැරදි. සම්පත් අපතේ අවම කර ගැනීමයි. ඒ ගැන මොකද කියන්නේ? සම්පත් නාස්ති අඩු කරගන්නවා කියන්නේ කාර්යක්ෂමතාව ළඟා කරගත්ත කියන එක තමයි. ඇයි නිවැරදිව කටයුතු කරනකොට සම්පත් අපත යන්න බෑ. එහෙනම් බොහෝ වෙලාවට උත්තරේ මේක. අපි ඒත් අන්තිම එකත් බලමු. තරඟකාරීත්වයට සාර්ථක මුහුණ දීම කියන එක කොහෙත්ම අදාළ නැහැ. එහෙනම් උත්තරේ මොකද්ද? හතරවෙනි එකයි. හතරවෙනි උත්තරේ තමයි අදාළ වෙන්නේ. හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයේ මගිනුත් විෂය නිර්දේශයේ වටිනාම නැත්නම් අගනාම මාතෘකාව වන කළමනාකරණය සම්බන්ධයෙන් විභාගයට යොමු වෙච්ච වාස්තික අභ්‍යාසයට යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කළා. සමහර ප්‍රශ්න සරලයි, සමහර ඒවා මධ්‍යස්ථයි, සමහර ඒවා ගැඹුරුයි. අපි ගැඹුරු ප්‍රශ්න වලට පවා අවතීර්ණ වෙන්නේ කොහොමද? පිළිතුරු අතර ගමන් කරලා සැසඳීමක් කරලා අපි පිළිතුරු තෝරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ නිසා දැන් ඔබට මේ වන විට බහුවර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන්න බෑ. තේරුණාද? බහුවර්ණ වලට ප්‍රවේශ වෙන්නේ කොහොමද? නිවැරදිව පිළිතුරු තෝරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් තියෙනවා. එතන නොනැවතී අපි ඇතැම් බහුවර්ණ ප්‍රශ්න වලින් පෙන්වුවා මේවා වෙන විවිධ කෝණයන්ගෙන් වෙනස් ආකාරයෙන් යොමු වෙන්න පුළුවන් බව. ඒ කියන්නේ අපි තවත් අලුත් බහුවර්ණ ප්‍රශ්න වලට ඔබ සූදානම් කිරීමක් කරා. මම හිතනවා දැන් නම් හොඳටම ඔබට බහුවර්ණ සම්බන්ධයෙන් තියෙන බීතිකාවක් තිබේ නම් ඒ බීතිකාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නට ඕනේ. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයක් මගිනුත් තවත් බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා අපි මේ කොටස අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.